වහන්සේදා ඔබ වහන්සේ අපි පාපේ ගැලී සිටිද්දී පියාණනි ඔබ වහන්සේගේ දරුකමට අපව තෝරාගත් නිසා ස්තුතියි. ඒ කසල කොට සිටි මාව ඔබ වහන්සේ සුද්ධකම් මාව වෙනස් කරලා අපව සේදුව මැනව සෝදා පවිත්‍ර කළ මැනව පවිත්‍ර සිතක් පවිත්‍ර ආත්මයක් දුන මැනව ඔබ වහන්සේ නමස්කාර කරන සුදුසු අතුලාන්තයක් දුන මැනව ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ.
මගේ දෙවියන් වහන්සේ ඒ ලේවල වලින් මාව සේදුව නිසා ස්තුතියි පවිත්‍ර කරන නිසා ස්තුතියි පවිත්‍ර ආත්මයක් ඇතුළත තාක්ෂි පවිත්‍ර ඇතුළාන්තයෙන් ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්නට මාව පිළිල කරන නිසා ස්තුතියි ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ ලේවල බලය නිසා මගේ සියලු පාප තාක්ෂි क्षमा කරන්න ලේවල බලය තියෙන නිසා ස්තුතියි අද දවසේ විදුස් ධර්ම ඡාත්‍රියකින් ස්වාමීන් ඔබ වහන්සේ නමස්කාර කරන ස්වාමීන් පවිත්‍ර දෙතොලින් ඔබ වහන්සේ නමස්කාර කරන ස්වාමීන් ඔබ වහන්සේ අප පිළිල කරන නිසා ස්තුතියි මගේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා තාතේ ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබට නමස්කාර වේවා තාතේ ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිමේ වේවා ස්වාමීනි ඔබට ස්තුති මගේ දෙවියන් වහන්සේ ඔබ යහපත් මගේ ස්වාමීනි ඔබ බලවත් මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති මගේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි ප්‍රශංසා මාදී වැඩ වාසය කරනා ස්වාමීනි ඔබට ස්තුති මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීනි වාසය කරන්නා වූ අපගේ කම්බල පරාක්‍රමයන් ඔබට ස්තුති අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුළ පවිත්‍ර වුණා අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපි සූදානම් කියලා ඔබ හැම කෙනෙක්ම ජීවජී සභාවකින් ආදරයෙන් පිළිගන්නවා මගේ සහෝදරයා සහෝදරිය අද දවසේ උන්වහන්සේගේ අභිමුඛය තුළ අපි ප්‍රීතියෙන් සතුටු වෙමු උන්වහන්සේ අභිමුඛය තුළ පමණයි ප්‍රීතිය තියෙන්නේ උන්වහන්සේ අභිමුඛය තුළ පමණයි නිදහස ලැබෙන්නේ ඒ නිසා උන්වහන්සේ ආත්මයක් උන්වහන්සේ කියනවා මම ආත්මයක් කියලා දෙවියන් වහන්සේ ආත්මයක් නම් අපි ආත්මය සහ සැබෑකමින් උන්වහන්සේ නමස්කාර කරන්න ඕන උන්වහන්සේට සැබෑකමින් හා නමස්කාර කරන කල ආත්මේ නමස්කාර කරන කල ඒ ආත්මයට පුළුවන් ඒ ආත්මය හා සමග නමස්කාර කරන්නට උන්වහන්සේ එබඳු සෙනගව සොයනවා මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි අද දවසේත් අපි උන්වහන්සේගේ අභිමුඛය තුළ උන්වහන්සේගේ නාමය උසස් කරමු වර්ණනා කරමු උන්වහන්සේගේ නාමය ගෞරවයට මහිම පත් කරමු අපි උන්වහන්සේගේ නාමය උසස් කරමු අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී අපි ආව ඔබ වහන්සේගේ නාමය වර්ණනා කරන්නට ඔබ වහන්සේගේ නාමය පැසසුම් කෙරෙන්නට ඔබ වහන්සේගේ නාමය උසස් කරන්නට අපි ආව ස්වාමිනී එබැවින් මගේ දිවි ඥානි අද දවසේ මට ආශිර්වාද කළ මැනව මට පවිත්‍ර සිතක් පවිත්‍ර ආත්මයක් දුන්න මැනව ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන්නට කරුණාව දුන්න මැනව කියලා අපි උන්වහන්සේ ඉල්ලමු අපි උන්වහන්සේගේ නාමය මේ උදේ වර්ණනා කරමු අපි උන්වහන්සේගේ නාමය ප්‍රශංසා කරමු අපි ආත්මෙන් සහ සැබෑකමින් උන්වහන්සේගේ නාමය උසස් කරමු ඔබට ස්තුති මගේ ඥානි සුදාත්මක වහන්සේ බාරක් දවසේ සභාව ඔබ වහන්සේ කිරිකාව උසස් කළ මැනව උසස් කළ මැනව උසස් කළ මැනව උසස් කළ මැනව ඒකිරිකාව නිදහස් කළ මැනව අපි ආව තාත්තේ මගේ ඥානි උසස් කරට ඔබ වහන්සේගේ නාමය ඔබට ස්තුති මගේ ඥානි වර්ණාකරන් ස්වාමීගේ උතුම්කම ක්‍රියා සම්පූර්ණයි ඒ මාගේ ධර්මිෂ්ඨයි වර්ණාකරන් ස්වාමීගේ උතුම්කම ක්‍රියා සම්පූර්ණයි ඒ මාගේ ධර්මිෂ්ඨයි අපි සියල්ල කියමු විශ්වාස දෙවිගුන් තොරය ආයුක්තියෙන් අවංකවේ අපත්තේ විශ්වාස දෙවිගුන් තොරය ආයුක්තියෙන් අවංකවේ අපත්තේ වර්ණාකරන් ස්වාමීගේ උතුම්කම ක්‍රියා සම්පූර්ණයි ඒ මාගේ
ධර්මිෂ්ඨයි කරුණාකරන් ස්වාමීගේ උතුම් කම ක්‍රියා සම්පූර්ණයි ඒ මාර්ගය ධර්මිෂ්ඨයි විශ්වාස දිවිගුණ තොරයුක්තියෙන් ආවංකලේ යහපත් වේ විශ්වාස දිවිගුණ තොරයුක්තියෙන් ආවංකලේ යහපත් වේ ඔබ විශ්වාස මත දිව්‍යන් වහන්සේ ධර්මිෂ්ඨ ස්වාමීන් වහන්සේ ධර්මිෂ්ඨ හක්වර කරනොත් වහන්සේ නැගිටිනවා දිව්‍යන් වහන්සේ ඒ සදාකාල ඥාන වහන්සේ ඔබට ස්තුතියි ඔබට ප්‍රශංසා කරනවා ඒ ධර්මිෂ්ඨකම ඔබ ලාංකරකට උදාහරණ වහන්සේ මේ උදේට වහන්සේ අපේ විශ්වාසවන්ත සිටින ස්තුතියි මගේ දිව්‍යන් වහන්සේ ස්වාමී කුට ස්තුති කළා ශුද්ධ වූ ආත්මසවා සුද්ධි ගායමින් නිහඬ නාදනි හාලෙලූයා ස්වාමී දුට ස්තුති කළා ශුද්ධ වූ ආත්මසවා සුද්ධි ගායමින් නිහඬ නගමින් ප්‍රශංසා කරනා ප්‍රශංසා කරනා ප්‍රශංසා කරනා ප්‍රශංසා කරනා ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි අපි වහන්සේගේ නාමය උසස් කරනවා වහන්සේට කියන ඔබට ගෞරව වේවා කියලා වහන්සේ මහිමයට වහන්සේ නමස්කාර කරන්නට වහන්සේ බලවත් සිතෝ නාමය උසස් කරන්නට වහන්සේ උසස් කරන්නට යනවා ඔබ ධර්මිෂ්ඨ කරන්නට යනවා ඔබ විනාශ කරන්නට යනවා ගලා හැරෙනව ගංගා අපේ වහන්සේ ජීවනය ඔබ අලුත් කරන්නට යනවා අපි ස්වාමීන් වහන්සේට කියමු ඔබට ස්තුති මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි ධර්මිෂ්ඨ කියන්නේ ඔබ වහන්සේ प्रिया මගේ දෙවියන් වහන්සේ බලවත් ඒ සම්පූර්ණ ඒ ක්‍රියා තාත්තේ ඒ ක්‍රියා අපේ ධර්මී තාත්තේ ඔබ වහන්සේ අප සම්පූර්ණත්වයට පත් කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති ඔබට ප්‍රශංසා වේවා ඕදි බකාර වශන් යුරි කර වශන් දේරියන් දීර බලවර වශන් දල බාරියන් දලවා ඕලයිකාර වශන් දුරියන් දලවා ඕරි කර ශන බන්දලවා ලිකාර වශන් දුරියන් දලවා ඕරි දිවි දිරියන් දීර බලවර වශන් දේරි බාරවර වශන් දීර කර වශන් දල බාරියන් දලවා ඔබට ස්තුති ඔබට ප්‍රශංසා වේවා ඒ සීමාකදී නිමාවන්තේ ප්‍රේම නිසා ස්තුති ඔබ වහන්සේ මගේ තාත්තේ අප්‍රමාණ ප්‍රේම නිසා නොවෙනස් ප්‍රේම නිසා මගේ තාත්තේ ආදාපේ ප්‍රේම නිසා කොන්දේස් විරහිත ප්‍රේම නිසා ඔබ වහන්සේ අප නිවැරදි ගත්තා ස්වාමීනි ඔබයි පිළිගත්තේ මගේ තාත්තේ ඔබයි අප පිළිගත්තේ ස්වාමීනි ඒ ප්‍රේමය තුල අප අලුත් කල වෙනව නැවුම් කල වෙනව සදාකාලික නොවෙනස්ව ප්‍රේමය තුල අප ගෙලිය වෙනව මගේ රජිදානනි මගේ ස්වාමීනි මගේ අබ්බා ඥානි ඕ මා උසස් කල වෙනව ඔබ බලවත් මගේ ඥාන වහන්සේ අන්ධකාරී විශ්වාස ආලෝකය දවත කරන සොබට ස්තුති ස්වාමීනි නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැනුවේ ඔබයි
ඔබයි සියල්ලම සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැරුවේ ඔබයි Abba Piyanani Oh Bhai Abba Piyanani Oh Bhai Abba Piyanani Oh Bhai Abba Piyanani Oh Bhai Abba Babianani mangubah soya apa? Sima waktu nanti, lima waktu nanti, premier tuhan mana mau lakukan kerja tu nama Swami, mau spars kalau mana, Dewa Dhamma kalau mana istri kalau kita digini gini mana, mau usas kalau mana, वो क्या ना हमारी सहोदरी है, हमें दाते बड़े वहाँ से कोई पावना के सब चीज़ें ने, वहाँ से कोई पावना विषय में ने, वहाँ से कोई पावना सियाल फैमिली ने, अभी हम किसी स्विच कर रहे हैं Oh,
සතුටතාවයේ සමාදානයේ ස්වාමී प्रीतिය මගේ දිව්‍ය වහන්සේ ඕ සදාකාලින් සදාකාල අපගේ පවතිනා වූ ඒ වහන්සේ තුලින් පමණයි මගේ ඥානනි ඒ මහත් වූ ප්‍රේම නිසා වහන්සේට ස්තුති අපි අනුහර තාත්තේ කන්නේ නොකර ස්වාමී පුස්පඩ කඩා ලගින් අප සමග සිටින නිසා ස්තුති මගේ ඥානනි ධර්ම නිෂ්ඨේ මගේ ඥානනි හත් කාලක් වැටුණක් මගේ ඥානනි ඒ ධර්ම නිෂ්ඨාව වහන්සේ උසස් කරන දිව්‍ය වහන්සේ නැගිටවන දිව්‍ය වහන්සේයි ඔබට ස්තුති ඔබට ප්‍රශංසාය මගේ දිව්‍ය වහන්සේ ඔබට මහිමේ වේවා ස්වාමී ඔබට නමස්කාර වේවා ස්වාමී ඕ වහන්සේගේ සුදා අලංකාරය අපි දකින පිළිසෙනවා ස්වාමී ඒ සුදා අලංකාරයෙන් අපි පිරෙව වෙනව අපි වටකල වෙනව ඒ කරුණාවෙන් දයාවෙන් තාත්ති වටකල වෙනව උදයක් පාස වහන්සේ කරුණාවෙන් දයාවෙන් අපව අලුත් කරන නිසා ස්තුති වට කරන නිසා ස්තුති ඒ රැකවරණ නිසා ස්තුති ඔබ වහන්සේ අපේ ආරක්ෂා ස්ථානයේ බලකොටුව සිටින නිසා ස්තුති ඔබ වහන්සේ මගේ තාත්තගේ බලයේ සරිව සිටින නිසා ස්තුති ඔබ වහන්සේ මගේ දිව්‍ය වහන්සේ අපගේ දිව්‍යන් වහන්සේ නිසා අපගේ ස්වාමීන් වහන්සේ නිසා ඔබට ස්තුති මගේ දිව්‍ය වහන්සේ ඒ අලංකාර සුසාසු සිංහාසනේ වාඩි වාසය කරනවා සේරාපුර මැද ගණකොළේ දේවදූතයා මාතේ වැඩ වාසය කරනවා ස්වාමීනි අපි වහන්සේ නමස්කාර කරනවා මේ උදේත් මගේ ඥානි අපි වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමීනි ඔබට ස්තුති ඒ අලංකාරය අපේ ධර්මයේ නිසා අපගේ අතුලාන්ත විවර කරගෙනව අපේ අතුලාන්ත ස්පර්ශ කරගෙනව ඒ ආලෝකයේ දකින නිසා අපේ අතුලාන්ත ශක්තිමත් කරගෙනව ඒ ආලෝකයෙන් අපි ජීවිත ආලෝකමත් කරගෙනව ඔබට ස්තුති ස්වාමීනි ඔබට ප්‍රශංසාය වේවා ස්වාමීනි யாரும் அறியாத என்னை நன்றாய் அறிந்து தேடி வந்த நல்ல நேசரே யாரும் அறியாத என்னை நன்றாய் அறிந்து தேடி வந்த நல்ல நேசரே உம்மனதான கண்கள் என்னை கண்டதாலே என்று நினைத்து நான் வாழ்கின்றேன் Oi baki karabashandira barabashandira yandira barabara lai karabashanduri andara rikali shalabandala bari karabashanduri andara biegas kadena abimukaya biegas kadena abimukaya vidasena abimukaya oh vahasi ආලෝකෙ විමාතේ ගමන් කරන්න ඕන. ඒ ආලෝකෙ විමාතේ ගමන් කරන්න ඕන. බලවත් ස්පර්ශයක් තුළ ගමන් කරන්න ස්වාමීනි. தூக்கிய பார்த்த என்னை வேண்டும் என்றும் சொல்லி சேர்த்து கொண்ட நல்ல நேசரே தூக்கிய பார்த்த என்னை வேண்டும் என்று சொல்லி சேர்த்து கொண்ட நல்ல நேசரே உம்மழகான கண்கள் என்னை கண்டதாலே நினைந்து நினைத்து நான் வாழ்கின்றேன் स्वामी वे वහන්සේ ආලෝකය මනුෂ්‍යගේ ජීවිත ආලෝකවත් වුණා ස්වාමීනි වහන්සේ ආලෝකයයි ඒ ආලෝක මාර්ගයේ මනුෂ්‍යය තුළ කිසිදු අන්ධකාරයක් තියෙන්න බෑ ස්වාමීනි ඒ ආලෝකයෙන් කල අන්ධකාරය යන්න ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වහන්සේ ස්පර්ශ කළ මනෝ ස්වාමීනි ඔබට ස්තුති මගේ ප්‍රියණි என்றும் இல்லாத என்னை உன் தாருண்யத்தாலே உயர்த்தி வைத்த நல்ல நேசரே ஒன்றும் இல்லாத என்னை உன் தாருண்யத்தாலே உயர்த்தி வைத்த நல்ல நேசரே உம்மழகான கண்கள் என்னை கண்டதாலே முடிந்ததென்றும்
நினைத்துனாய் முழுகாகின்றேன் உன் மலர்கான கண்கள் என்னை கண்டதானே முடிந்ததென்று நினைத்து நான் முயலாகின்றேன் உன் அழகான கண்கள் என்னை கண்டதானே முடிந்ததென்று நினைத்து நான் முயலாகின்றேன் உன் அழகான கண்கள் என்னை கண்டதானே முடிந்ததென்றும் நினைத்து நான் முயலாகின்றேன் මහන්සේගේ ආලෝකය, ඒ ආලෝකය, විශ්වවත් ආලෝකය මේ මාධ්‍ය වහන්සේ බබලන නිසා ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. අපි සුද්ධාත්ම නාමයෙන් ඉඩ දෙමු. සුද්ධාත්ම නාමයෙන් ඉඩ දෙමු. සුද්ධාත්ම නාමයෙන් කියමු. අපි පුරවන්න කියලා. අපි සුද්ධාත්ම නාමයෙන් කියමු අපිව දල්ලන්න කියලා. සුද්ධාත්ම නාමයෙන් කියමු අපිව ශක්තිමත් කරන්න කියලා. සුද්ධාත්ම නාමයෙන් කියමු අපිව බලවත් කරන්න කියලා. ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඔබට ගෞරව වේවා ස්වාමිනී. ඔබට මහිමේ වේවා ස්වාමිනී. මගේ දෙවියන් වහන්සේ අප පුරවන්නේ කිනකව ස්වාමිනී. ඒ බලෙන් ආලේපෙන් පුරවන්න ස්වාමිනී. ඒ බලෙන් ආලේපෙන් පුරවන්න ස්වාමිනී. දැන් පුරවන්න ස්වාමිනී. මිම්මන්ගේ පුරවන්න ස්වාමිනී. ඒ බලවත් ආලේපෙන් පුරවන්න මගේ දෙවියන් වහන්සේ. පුරවන්න මගේ දෙවියන් පියාණනි පුරවන්න ඒ බලෙන් ඒ ආලේපෙන් ස්පර්ශයෙන් ස්වාමිනී. අන්ධකාර දිවස් කැඩෙනා උගේ ආලේපෙන් දැන් පුරවන්න හැම රැහනක් හැම බැම්මක් යේසුස් වහන්සේගේ නමෙන් කැඩෙන අභිමුඛය සුල අභිමුඛේ දැන් පුරවන්න මගේ පියාණනි. පුරවන්න මගේ දෙවියන් වහන්සේ. පුරවන්න මගේ පියාණනි. ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. Tuhan kita boleh alih pelang kau keluar ke kita.
ඔබට ප්‍රශංසා වේවා මගේ දිවි පියාණනි. ඔබට නමස්කාර වේවා මගේ සුදාත්මයන් ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඔබයි සභාවේ බාරකරු, ඔබයි බාරකරු. අපි මගේ දෙවියන් වහන්සේ වහන්සේ මෙහෙකරු පමණයි මගේ පියාණනි. ඔබයි බාරකරු. අද දවසේ ඔබanse සහ බාරගෙන ක්‍රියා කරන ස්තුති. ඔබයි අපගේ සමස්තන්සිල් කරවානන් ඔබයි. සුද්ධාත්මයන්ණිය ඔබට ස්තුති. කාර්කම් කරන නිසා ස්තුති. ඔබ වහන්සේ මගේ පියාණනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. මුලම සිතින් යටහත් සිතින් මේ නමස්කාර කාලය තුලදී උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ අපතුල ක්‍රියා කරන නිසා යහපත් නමස්කාර කාලයක් ගත කිරීමට උන්වහන්සේ අපට කරුණාව දුන්න නිසා උන්වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ මේ ගත කරන්නට දුන්නා වූ කාලය නිසා ස්තුති. ඔබ ඒට සුදුසුම් කළ නිසා ස්තුති පියාණනි. ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමයත් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි මේ මොහොතේ වැදගත්ම අවස්ථාවට ඇවිත් තිබෙනවා. අපි මොහොතක් අපගේ අතුලාන්තයෙන් උන්වහන්සේගේ ජීවන වන්නාවෙන් පෝෂණය වන පිණිස අපි අතුලාන්තයේ විවෘත කරමින් අපි අතුලාන්තයෙන් උන්වහන්සේගේ පෝෂණය ලබා ගැනීම සඳහා අපි අතුලාන්තයේ විවර කරමු. උන්වහන්සේගේ මේ ජීවන වන්නාවෙන් පෝෂණය වන පිණිස අපි උන්වහන්සේගේ වචනය බාර කරමින් යාඥා කරමු. පියාණනි මගේ ආදර දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ පණිවිඩය බාර කරමින් වහන්සේ ඉදිරියේ සිටිනවා පියාණනි. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්නා වූ ඒ වහන්සේගේ යටහත්පත් දාසය බාර කරනවා තාත්තේ. තවත් ඔහු නොව ඔබ වහන්සේ ඔහු තුලින් අපට කතා කළ මැනව පියාණන් වහන්සේ. අද දවසේ පණිවිඩය යටහත් පහත් සිත් ඇතුව පිළිගෙන ඒ අනුව අපගේ ජීවිත ගොඩනගාගෙන වහන්සේගේ ස්වර්ග රාජ්‍ය කරා පැමිණෙන්නට දුරලොව අපට උපකාර කළ මැනව පියාණන් වහන්සේ. ස්වාමිනී වගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දාසයා තුල වහන්සේ වාසය කරමින් ඔහු තුල ඔහු අඩුවි ඔබ වහන්සේ වැඩි වූ මැනව පියාණනි. ඔහුගේ මුඛතොල් ස්පර්ශ කළ මැනව පියාණනි. මේ වචනය අපගේ අතුලාන්තයට තාමත් මූර්ධව මොලොක් ලබාගෙන ඒ අනුව අපගේ ජීවිත හරිගස්සා ගැනීමට වහන්සේ අපට උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ බලවත් ශුද්ධ වචනය වහන්සේට බාර කරනවා යටත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මති බලවත් වුණා. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුති වේවා. උන්වහන්සේ අපට යහපත් වූ නමස්කාර කාලයක් දුන්නා. අපි උන්වහන්සේගේ වචනයෙන් අද දවසේ පෝෂණය වුණා. මගේ සිරිමන්ත අම්මේ තාත්තේ දුව දරුවනි, මගේ සහෝදර සහෝදරිය. මම ගියේ සතියේ කලින් සතියේ මේ දේශනාව දේශනා කරන්න හිටියා. මට ස්වාමීන් වහන්සේ කිසිම සමාදානකමක් දුන්නේ නැහැ. මට සමාදානයක් දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්නේ හේතුව.
නමුත් මම සෙනසුරාදා රාත්‍රියේ තමයි ගිය සතියේ දේශනාව සූදානම් කළේ. සෙනසුරාදා රාත්‍රියේ ඉරිද උදෑසන පාන්දර නැගිටලා මම ස්වාමීන් වහන්සේ යාඥා කරලා උන්වහන්සේ කැමැත්තට මම දේශනා කළා. අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. අපි කියමු ස්වාමිනේ උන්වහන්සේගේ මේ වචන ලියලා තියෙන්නේ ඔබටයි මටයි. මම දේශනා කරාට මාත් ඔබ හා සමාන මිනිස්සෙක්. මගේ ජීවිතේ තියෙන්න පුළුවන් බොහෝ කාරණාවල් උන්වහන්සේ වචනේ තියෙන අපි සියල්ලන්ටයි අප වෙනස් වෙන නිසායි. අපි අද දවසේ උන්වහන්සේගේ වචනේ බලන්න පෙරලා ගමු උත්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ 26 27 වෙනි පද දෙක අපි කියමු උදෑසන ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ. ඒ මිනිසයා හිස නමා ස්වාමින් වහන්සේට නමස්කාර කොට මාගේ ස්වාමී වූ ආබ්‍රහම්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක් නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත් නොහලසේක. මා වනාහි මාර්ගයේ සිටියේදී ස්වාමින් වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙව්සේකයි කීය. ආමේන්. අපි එක මිනිත්තුවක් නැගිටිමු. අහසත් පොළොවත් මෙහි ඇති විශ්වයත් මම පාලනය කරන්නා වූ කිසිවෙකුට ලං නොහැකි ඒ ආලෝක මාධ්‍යයේ වාසය කරන්නා වූ කෙරාපුරු සෙරාපුරු මාධ්‍යයේ සිටිනා වූ සදාකාලික පියාණනි ඔබ වහන්සේගේ පවිත්‍ර සුදු වචනේ අද දවසේ ඔබ වහන්සේට මම බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අද දවසේ සභාවට කතා කළ මැනව. සභාව පිරෙව මැනව, පෝෂණය කළ මැනව. වචන විරුද්ධ කියන සියලු අඳුරාන්තකර ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් කඩලා පහ කරලා පළවා හැරලා ඔබ වහන්සේගේ ආලෝකයේ බඳු වචනය ඔබ වහන්සේගේ දරුවන්ගේ අතුලාන්තය තුළට ගමන් කරපිස් මම යාඥා කරනවා. ස්වාමිනී යහපත් පියාණනි ඔය ශුද්ධාත්ම රහස ඔබයි සභාවේ බාර කරු ඔබ වහන්සේගේ දරුවන් අද දවසේ පෝෂණය කළ මැනව. වචනේ ගෙනවා මමද වචන අසන ඔබ වහන්සේ දරුවන්ට බාරයක් අප යට කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. වහන්සේගේ අභිමුඛය අපි වාඩි වෙමු. ස්වාමීන් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් දවසක් වේවා. ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල ආශිර්වාද ලබන්නට ඇවිල්ලා තිනවා. අද උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන දවසක්. ආමේන්. උන්වහන්සේගේ ආශිර්වාද ඔබ ලබා ගන්නට නම් ඔබගේ අතුලාන්තය උන්වහන්සේට ඉඩ දෙන්න ඕන. යමක් පිරෙන්න නම් යමක් ඉවත් කරන්න වෙනවා. අපි දකිනවා බෝතලයක් ගත්තොත් පිරුණු බෝතලයකට පිරවට වැඩක් නෑ වතුර පිට යනවා. ඒ බෝතලේ හිස් වෙලා තියෙනවා පුළුවන්කම තියෙනවා. ඒ බෝතලේ පුරවන්න. ආමේන්. ආමේන්. අපි ස්වාමීන් වහන්සේ වචනේ පිළිමු. මේ බයිබලෙ ලියලා තියෙන්නේ අපටයි. අපේ අනාගත වෙනුවෙන් වර්තමානයේට අනාගතයට මේක අතීතෙලිවත් එකසේ බලපානවා. ආමේන්. ආමේන්. අපි කියමු උත්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා අපි වේගෙන් කියමු. ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමින් වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශිර්වාද කර තිබුණේය. ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළා වූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කතා කොට මා වාසය කරන දේශෙහි කානානිවරුන්ගේ දූවරුන්ගේ නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍ර වූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන් වහන්සේද පොළවේ දෙවියන් වහන්සේද වූ ස්වාමින් වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරණ පිණිස නුඹේ අත මාගේ කලවය යට තබා පන්නයි කීයේය. ආමේන්. අපි දකිනවා උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම් ඌර් කියන නගරේ කල්දෙවරුන්ගේ නගරේ ඉඳන් යනවා දෙවියන් වහන්සේ කිව්ව දේශයට කිලෝමීටර 724 දුරක් ගෙවාගෙන ආබ්‍රහම් යනවා කානාන් දේශයට. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි මේ ආබ්‍රහම්ගේ වංශය ගැන කතා කරන්න ගියොත් එහෙම මේ තේරගේ පරම්පරාව ගැන කියන්න ගියාම ඔවුන් නමස්කාර කරේ අන්‍ය දෙවිවරුන්ටයි. අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කරේ ඊළඟ පරම්පරාවේ හිටපු වැඩිමහල් දරුවා තමයි ආබ්‍රහම්ට තමයි ඒ පූජක පරම්පරාව ඉදලා තිබුණේ. ඒ නිසා මේ ආබ්‍රහම් අන්‍ය ජාතීන් අතරේ සිටියා වූ මිනිස්සෙක් කියලා සිටියා. ආබ්‍රහම්ගේ ඉතිහාසය ගැන කතා කරන්න ගියොත් ආබ්‍රහම්ලා පුදුමාකාර පාපිෂ්ඨ
අන්නේ දිවුරු ඉදිරියේ යක්ෂයන් ඉදිරියේ විවිධ වැරදි විදියට විවිධ ලිංගික ක්‍රියාවන් තුල ඒ දෙවිවරුන්ව සතුටු කරන ක්‍රමයක් තමයි තුල තිබුණේ. එච්චරටම ආබ්‍රහම් හිටියේ ගැඹුරු පාපයක හිටිය මිනිස්සෙක්. නමුත් අපි දන්නවා උත්පත්ති පොතේ ආදම් සහ ඒව මවලා ආදම් සහ ඒවට දුන්නා ඒ උද්‍යානයේ තුල තමන්ගේ ජීවිතය ගත කරන්නට බෝවෙන්ට වර්ධනය වෙන්න. නමුත් යක්ෂයා විසින් ආදම්ගේ ආධිපත්‍ය බලය පහර පැහැර ගත්තට පස්සේ ආදම්ව පිට කලින් පස්සේ ස්වාමීන් වහන්සේට මේ දරුවෝ නැතුව ඉන්න බෑ. උන්වහන්සේට ඕන දරුවෝ උන්වහන්සේ ඉන්නවා කියන්න බැරි තරම් දේවදූත සංඛ්‍යාවක්. කෙරුබ්බරු ඒ වගේම අග්‍රදූතයෝ මැසෙන්ජර්ස්ලා ඒ වගේම සාමාන්‍ය දේවදූතයෝ උන්වහන්සේ වට කර කියා ගන්න බැරි තරම් ආලෝකමාදී උන්වහන්සේ වාසය කරනවා. උන්වහන්සේට මේ දරුවෝ නැතුව ඉන්න බෑ. උන්වහන්සේ මව් මනුෂ්‍යයා උන්වහන්සේට විරුද්ධ කරපු පාපෙම ඇති ආදම්ව අතහැරලා දාන්න. නමුත් උන්වහන්සේ තෝරගත්තේ මේ ආබ්‍රහම් කියන මනුෂ්‍යව. ඇයි? ඒ මනුෂ්‍යයා පාපය තුල වැරදි ස්ථානවල හිටියව මිනිසෙක් සිටියා. ඕනම උන්වහන්සේ මේ ආබ්‍රහම් තුලින් අනාගත බීජය දෙවියන් වහන්සේ කිව්වා මේ ලෝකෙට එවනවා ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඒ සර්පයාගේ බලය කඩන්න එවනවා ක්‍රිස්තුස් වහන්සේව. ඒ ස්ත්‍රියගේ වහන්සේ කිව්වා හිස පොඩි කරනවා කියලා. ස්ත්‍රියගේ බිලුව තුලින් ඒ ආශිර්වාදය මනුෂ්‍යයන්ට උරුම කර දෙන්න කිව්වා. මම ආබ්‍රහම් ඔබට කියනවා යන්ට දේශයකට කිලෝමීටර් 724ක් දුර Taman නොදන්න දේශයකට මේ යන්ට මේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආරාධනා කරනවා. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ යුදෙව් ඉතිහාසය තුල බලද්දි කියනවා මේක ආබ්‍රහම් එක දවසකින් දෙකකින් ගිය ගමනක් නෙමෙයි. මේකට ආබ්‍රහම් කාලයක් ගත්තා. ආබ්‍රහම්ට කතා කරේ කවුද කියලා ප්‍රශ්නයක් වුණා. තේර අහනවා කවුද උඹට කතා කරේ කියලා. මේ අපි ඉන්න දෙවිවරු සෙට් එකෙන් යම් කෙනෙක්ද කියලා. නෑ. මේ අහස පොළොමපු සර්ව බලධාරී දෙවියන් වහන්සේ මට කතා කළා කියවම ආබ්‍රහම් තීරණයක් ගන්නවා. ඒ දේශයෙන් පිට යන්න. ඒ දේශයෙන් පිට යද්දී ඒ උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ කියනවා නුඹ යන්න ඕන. නුඹේ මම නුඹ මහත් යාතියක් කරනවා. නුඹට ආශිර්වාද කරන නුඹේ නම කීර්තිමත් කරනවා. නුඹ ආශිර්වාදයක් දෙන්න සෙනඟට. ආබ්‍රහම්ට මේ කාරණා තුන කියලා කියනවා. උඹේ නිවසෙන්ද, උඹගේ පියාගේ ගෙදරින්ද, උඹේ දේශයෙන්ද උඹ පිටත් මම කියන දේශයට යන්න ඕන. ගියොත් තමයි මම නුඹට උඹ මහත් ජාතියක් කරන්නේ. ඒ වගේම කියනවා මම නුඹට ආශිර්වාද කරන නුඹ නාමයේ කීර්තිමත් කරන්නේ ඒ තුලින් පමණයි. නුඹ ආශිර්වාදයක් කියලා කියනවා. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ මේ තුල විශාල රහසක් උන්වහන්සේ සංවලා තියෙනවා. අපිව මහත් ජාතියක් කරන්නට නම් උන්වහන්සේ විශේෂ ජාතියක් කරන්න නම් අපිට කරන්න තියෙන එක දෙයක්. අපි උන්වහන්සේට යටත් වෙන්න ඕන. අපි උන්වහන්සේට කීකර වෙන්න ඕන. ඒ විදිහට උන්වහන්සේ කියනවා නුඹට ආශිර්වාද කරමු නුඹගේ නාමය කීර්තිමත් වෙනවා කියලා. හැබැයි මේ ආබ්‍රහම්ගේ භාර්යාව සාරාට බබෙක් හිටියේ නැහැ. දරුවෝ හිටියේ නැහැ. අය වඳව සිටියේ. නමුත් නොපෙනෙන බලාපොරොත්තුවක් ගැන ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කළා. හැබැයි කිව්වා උඹ ආශිර්වාදයක් කියලා. ආමෙන්. ආබ්‍රහම් කිලෝමීටර 724 දුරකට යන්න යද්දී කවදාවත් ආබ්‍රහම්ගේ භාර්යාව සාරා ඇහැවේ නැහැ. සාරයි ඇහැවේ නැහැ. ඔබ ඇයි මේ දේශය අතර යන්නේ? මේ දේශය අපිට බොහෝ දේවල් තියෙනවා. ඇයි මට ඒ දේශයට යන්න ඕනේ? ඇයි ඔබ යන්න ඕනේ? මේ දේශය ඔබ සිටින්න ඕන කියලා ඇය බලපෑමක් කරේ නැහැ. සාර්ථක පෞල් ජීවිතයක් තුළ සාර්ථක පෞල් ජීවිතයක් තුළ මේ අවබෝධය නැත්තම් මගේ අම්මේ තාත්තේ මගේ සහෝදරයා සහෝදරිය අපිට මේ ගමන යන්න හරි දුෂ්කර වෙනවා. හැබැයි ආබ්‍රහම් තැබුව පියවර සාරා ඇයට ආශිර්වාදයක් වුණා. සාරා ඇයට ආශිර්වාදයක් වුණා. ආබ්‍රහම්ගේ කිසිවක් වැළැක්ුවේ නැහැ. සාරාට වැරදුණු ස්ථාන තිබුණා. නමුත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ පෞලකටයි. ආමේන්. උන්වහන්සේ ආශිර්වාද කරන පෞලකටයි. ඒ පෞල එකට ගමන් කිරීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ආමේන්. ඒකේ කිසි තැනක කිසිදු ඇදයක් තියෙන්න බෑ. ආමේන්. කිසිදු ස්ථානයක පසුට වීමක් තියෙන්න බෑ. පෞලේ ස්වාම පුරුෂයා හරි පියවර ඉදිරියට තබනවා නම්, භාර්යාව හරි පියවර තබනවා නම්, දරුවෝ තබනවා නම්, ඒ ගමන අන්තිය දක්වා විශ්වාසවන්ත යන්න පුළුවන්. ආමේන්. උන්වහන්සේට අපි කියමු ස්වාමිනී අපි මේ මාර්ගය අපි ගමන් කරනවා කියලා. ඇයි උන්වහන්සේ දුන්නා යම් දේශයක් යන්න ඒ දේශය අත්පත් කරගන්න ඒ දේශයට මේ පෞලක් හැටියට ඕන් ගමන් කළා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයෙන්නේ
පවුල තුලින් පමණයි මගේ සහෝදරයා සහෝදරිය. අම්මේ තාත්තේ මේ පවුල තුල නැත්තම්, මේ පවුල තුල මේ සම්බන්ධතාවය නැත්තම්, පවුල තුල මේ ගොඩනැගීම නැත්තම් අපි ජීවිතේ අපි කොතරම් උත්සාහයන් ගත්තත්, කොතරම් අපි සාර්ථක වෙන්න හැදුවත් මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනේ අපට බොහොම දුක හිතෙන සිදුවීම් වෙන්නේ. අපිට ගොඩක් වෙලාවදී අපිට දුක හිතෙනවා. හැබැයි අපිට එකක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට අපි එකඟ වෙලා අපි ගමන් කරද්දී දෙවියන් වහන්සේ සියල්ල උඩිහට කරලා ආශිර්වාද කරනවා. ආමේන්. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් බැරිද? මහත් ජීවමාන දෙවියන් වහන්සේ. දැන් මොකද කරන්නේ? දැන් අහබ්‍රහම් මහලු වයසට පැසපා ඇවිල්ලා. මහලු වියට පැවිල්ලා. මේනේ උටම විශ්වාස කරනවා ආබ්‍රහම්ට අවුරුදු 138ක වගේ කාලයක් තිබුණා. ආබ්‍රහම් මහලු වයසට පැමිණිලා දැන් සාරයි මැරිලා. සාරයි කානාන් දේශේ භූම දාණය කරාට පස්සේ දැන් බලාපොරොත්තුව තියෙන පරම්පරාව අරන් යන්න, තමන්ගේ පරම්පරාව අරන් යන්න ආබ්‍රහම්ට බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් මොකක්ද එකම බලාපොරොත්තුව? මේ ඊසාක් තුලින් ඒ බීජය ඉස්සරහට ගෙන යෑමයි. බොහෝ ಜಾති ඉන්නවා, බොහෝ මිනිස්සු ඉන්නවා. නමුත් ඊසාක් තුලින් ආබ්‍රහම්ට ඕන මේ පරම්පරාව දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ මේ සෙනග හරියාකාරව ගෙන යන්න. ඒ නිසා මේ පියා මහලු වයසේ නැති, මහලු වෙන්නේ නැති මේ පියා තමන්ගේ පුත්‍රයාට භාර්යාවක් හොයන්ට සූදානම් සිටිනවා. කානාන් දේශේ වටා හිටියේ අපි දන්නවා නෝවාගේ දරුවෝ තුනෙක් හිටියා ෂෙම් හම් යපෙත් කියලා. උන්ගේ දරුවෝ තමයි කානාන්. මේ කානාන් කියන්නේ, කානාන්ගේ දරුවෝ කියන්නේ ශාපලත් සෙනගක් හැටියට එදා හිටියා. හෙත්ගේ දරුවෝ හිටියා. විවිධ ජාති මේ දේශයේ සිටියා. හැබැයි ආබ්‍රහම් කිව්වා මේ දේශේ ඉන්නව කිසිදු දරුවෙකුට ඊසාක්ට භාර්යාවක් පාවකට දෙන්නේ නැහැ. දෙන්නේ මගේ සෙනගකින්. මගේ සෙනගකින්. ඇයි? දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සෙනගට ආශිර්වාදයක් දෙන්න. වහන්සේ තෝරගත්ත පරම්පරාව තුලින් ආශිර්වාදයක් දෙන්න තෝරගෙන තියෙනවා. රෙබෙකා දෙවියන් වහන්සේව අදහන්නට තැනට, දෙවියන් වහන්සේ ගේන තැනකට රෙබෙකාව සූදානම් කරන්නට දෙවියන් වහන්සේට ඕන වුණා. රෙබෙකා තුලින් මහත් වූ පරම්පරාව බිහි කරන්න දෙවියන් වහන්සේට ඕන වෙලා තිබුණා. එහෙනම් ආබ්‍රහම්ට විශ්වාසවන්ත ගෙදර හිටියා මෙහෙකාරයෙක්. ඔහුගේ නම එලියේසර් ඔහුගේ විශ්වාසවන්ත මෙහෙකරුවා. ඔහු තමයි නිවසටම අයිති තිබුණේ. ඔහු අත තමයි තිබුණේ මේ ආබ්‍රහම්ගේ පුත්‍රයා. කවුද? ඊසාක්ගේ බලාපොරොත්තුව ඔහු අතමත පමණයි තිබුණේ. දැන් ආබ්‍රහම් කියනවා, අපි දන්නවා යුද ඉතිහාසයේ තියෙනවා, ඔහුගේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. කියනවා මෙහෙකරුවට ඔබගේ අත මගේ කලවයට තියද්දී කකුලට යට කරද්දී පොරොන්දුවක් දෙනවා ඔබ මේ පොරොන්දුව ඉටු කරන්න ඕන කියලා. එහෙනම් මේක කරන්න ඕනේ බාප්පා කෙනෙක්. බාප්පා කෙනෙක් තමයි මේක කරන්න ඕනේ. ඊශ්‍රායල් ඉතිහාසයේ අපිට යම් කාරණාවල් සංගවලා තියෙනවා. යුද ඉතිහාසයේ තුල විවිධ කාරණාවල් මේ සුද්ධ බයිබලයේ තුල සංගවලා තියෙනවා. මතු පැමිණෙන්න තියෙනා වූ විවිධ කාරණාවල් රහසක් හැටියට සංගවලා තියෙනවා. ඒ නිසා තමයි පෙරගිවිසුම මිනිස්යන්ට තේරුම් ගන්න අමාරු. නමුත් නව ගිවිසුමක් තුල කිසිදු වැස්මක් නැතුව මේ සියල්ල මිනිස්යන්ට ඇරලා තියෙනවා. ඔහු පොරොන්දු වුණාට පස්සේ මේ බාප්පා මේ තීරණයේදී විරුද්ධ වුණා. බාප්පා මේ තීරණයේදී විරුද්ධ වුණොත් එහෙම ඒ බාප්පගේ පරම්පරාවට ඊසාගේ පරම්පරාව ශාප කරනවා. එහෙම තමයි ඊශ්‍රායල් ඉතිහාසයේ හැදිලා තිබුණේ. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි, කවුද මේ නිවසට දැන් ඉන්නේ වැඩිමහල්ලා? කවුද මේ නිවසේ ඉන්නේ ප්‍රධානියා? මෙහෙකරුව කවුද? මේ එලියේසර් වැඩිමහල්ලා වෙලා ඉන්නවා. එලියේසර් පිටත් කරන්න ඕන වෙනවා. තමන් සිටියා වූ දේශයට කිලෝමීටර 724ක් දුර ගෙවාගෙන 724ක් දුර ගෙවාගෙන තමන්ගේ උපන්ගෙයින්, තමන්ගේ ගමෙන්, තමන්ගේ පවුලෙන් සුදුසු සහකාරියක් ඊසාක්ට ගෙනනි පිණිස. ආමේන්. එතකොට මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ දුව දරුවනි, මේ දැන් කාලේ වගේ තිබුණේ නැහැ. තාත්තගේ තීරණයට විවාහ යෝජනා වීමක් ඊශ්‍රායල් ඉතිහාසයේ. ඊශ්‍රායල් හිස්ටරි එක කතා කරනවා. අපි හිස්ට්‍රොලොජි ඉගෙන ගත්තී. ඉතිහාසයේ කියනවා තමන්ගේ බාප්පා තමයි මනාලියක් බලන්ට යන්නේ.
තාත්තට අයිතියක් නැහැ. තාත්තයා යන්නේ මනාලිය වලට යන්නේ බාප්පා. මනාලිය ගිහිල්ලා බලලා ඔහු තීරණය කරනවා මේ විවාහ යෝජනාව තමන්ගේ පුතාට, එහෙම නැත්නම් තමන්ගේ මුණුපුරාට, එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයාගේ දරුවට මේ විවාහ යෝජනාව ගැන කතා කරන්නට. හැබැයි මේ මොහොතේ කියන එලියේසර් කියනවා මගේ ස්වාමීනි, මගේ මේකරු ආබ්‍රහම්, ඕන් අකමැති වුණොත් මම මොකද කරන්නේ? ඕන් අකමැති වුණොත් මම මොකද කරන්නේ? අකමැති වුණොත් ඔබගේ දරුවව මං ඒ දේශයට අරන් යන්නද කියලා. නැහැ. උඹ ඒ වගකීමෙන් නිදහස්. හැබැයි මේ අහස පොළොව මාපු දෙවියන් වහන්සේ මේ දේශයට කිලෝමීටර් 724ක් මා විශ්වාසවන්තව ගෙනාවු දෙවියන් වහන්සේ, උන්වහන්සේ ඉන්න විශ්වාසවන්තව මගේ දරුවට භාර්යාවක් ගෙනින් පිණිස කියලා. එලියේසර්ට ආබ්‍රහම් කතා කරලා කියනවා. ආමෙන්. ආමේන්. දැන් මොකද වෙන්නේ? ඊසාක්ට භාර්යාවක් ලබා ගැනීම පිණිස එලියේසර් ඔටුවන් 10 දෙනෙකුත් අරගෙන, මෙහෙකරුවන් කීප දෙනෙකුත් අරගෙන දැන් එලියේසර් යනවා ආබ්‍රහම්ගේ ආබ්‍රහම් ජීවත් වුණු ඌර් කියන නගරයට ගමන් කරනවා. දැන් මොකද කරන්නේ? ආබ්‍රහම් ඔහුට කියනවා, 7 වෙනි පදේ කියනවා, මාගේ පියාගේ ගෙදරින්ද, මාගේ උපන් දේශයෙන්ද මා ගෙනා වූ මේ දේශයෙන් මේ වංශය දෙන්නේ කියා මට කිව්වා වූ මට දිවුණු ස්වර්ගීය දෙවියන් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරට යවනසේක නුඹ එතනින් මගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනින්නේ. ආබ්‍රහම් දැඩි විදිහට විශ්වාස කරනවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට කී කරුණා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට යටත් වුණා. තමන්ගේ නිවසෙන්, තමන්ගේ සහෝදරයන්ගෙන්, තමන්ගේ දේශයෙන්, පියාගේ ගෙදරින් පිටතට යන්න කිව්වම මේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කරලා ගිය නිසා මේ ආශිර්වාදය දෙවියන් වහන්සේ දෙනවා කියලා ආබ්‍රහම් බයිනතෝ කතා කරනවා. සිනමත් අම්මේ තාත්තේ දුව දරුවෙනි, හැම පියෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හරි සම්බන්ධතාවයක් මත ගොඩ නැගෙනවා නම්, හැම පියෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ විශ්වාසවන්ත ඉන්නවා නම් උන්වහන්සේ ඔබේ ජීවිතයේ කිසි ප්‍රශ්නයකට අඩුවක් නොකොට සියල්ල සම්පූර්ණ කරනවා. ආමේන්. හැම පියෙකෙම යුතුයකමක් තියෙනවා. උන්වහන්සේගේ අභිමුඛයේ තමන්ගේ පවුල උදෙසා, තමන්ගේ දරුවෝ උදෙසා අභිමුඛය උන්වහන්සේ තුළ ස්ථිර වෙන්න. ඒ තුලින් ඒ පවුල ආශිර්වාද ලබන්න යනවා. ආමේන්. ඒ නිසා මගේ සිනමත් අම්මේ තාත්තේ දුව දරුවනි, සහෝදර සහෝදරියනි, දැන් මොකද කරන්නේ? මේ මෙහෙකරුවා ආබ්‍රහම්ගේ කලලයට අත තියලා ඒ පොරොන්දු අරගෙන දැන් යනවා 10 දෙනෙක් රැගෙන ඒ කිව්ව දේශයට ඊසාක්ට භාර්යාවක් සොයන පිරිස. මේ තුලින් ස්වාමීන් වහන්සේ යම් කාරණාවක් කතා කරනවා කියලා ඔබට මම කිව්වා. මම කිව්වේ මේ කාරණාව යුදෙවරු අනාගතයේ යුදෙවරුන්ට කියනවා යම් කාරණාවක් සිද්ධ වෙන්න යනවා. යම් කාරණාවක් සිද්ධ වෙන්න යනවා. මොකද්ද? අනාගතයේ තියෙන්න යනවා මහත් මංගල්‍යයක්. අනාගතයේ තියෙන්න යනවා මහත් මේ මංගල්‍යයක්. ඒ මංගල්‍යයට මිනිස්සු සූදානම් වෙලා ඒක අවසන් වෙන්නේ එළිදරව් පොතෙන්. මේක කතා කරනවා සුදු බයිබලයේ තුල ගැඹුරු රහසක් කතා කරනවා. අපි දන්නවා යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. ඇවිල්ලා මිනිස්යන්ගේ පෞදසා මරලා මිනිස්සෙක්ගේ ගියා. වහන්සේ කිව්වේ මගේ පියාගේ ගෘහේ බොහෝ වාසස්ථාන තියෙනවා. කොහෙද? මගේ පියාගේ ගෘහේ බොහෝ වාසස්ථාන තියෙනවා. හැබැයි කියන සුදු යෝහන් 14 තුන්වෙනි 4වෙනි පරිච්ඡේදයේ කියනවා මගේ පියාගේ ගෘහේ බොහෝ වාසස්ථාන තියෙනවා. මම යනවා ඔබට ස්ථානය පිළිවෙල ගන්නට. ඒ ස්ථානය පිළිවෙල කරලා මම නැවතිනවා ඔබව මා රැගෙන යන්නට. උන්වහන්සේගේ ශුද්ධ මනාලියව උන්වහන්සේ සූදානම් කරනවා. ඒ විවාහ මංගල්‍යය ගැන තමයි මේ යුදෙව් ඉතිහාසයේ යුදෙව් සංස්කෘතිය තුළ දෙවියන් වහන්සේ මේ කාරණාව සංගවලා තිබේ. ආමේන්. ආමේන්. මේක නව ගිවිසුමයි පැරණි ගිවිසුමයි කියලා දෙකක් නැහැ. මේ දෙක එකට එක සංසන්දනය කරද්දී මේ කාරණා දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අපි එතන උන්වහන්සේ කවුද? ශුද්ධ මනාලිය. අපි උන්වහන්සේගේ ශුද්ධ මනාලිය. එතකොට අපි මේ පොළොවේ නැද්දී අපි එකිනෙකාට තියෙනවා පවිත්‍රතාවයක්.
යුද ඉතිහාසයේ තියෙනවා. ඒ භාර්යාව අරන් ගියාම පියාගේ නිවසට දවස් කීපයක් මම විශ්වාස කරන 7ක් කියලා පවිත්‍රතාවයෙන් පසු තමයි ඒ විවාහ උත්සවය ආරම්භ වෙන්නේ. ඉන් පස්සේ තමයි ඒ පියාගේ නිවසේම ඉඩමේම හදාගත්තා වූ ඒ නිවසේ ඒ පවුල ජීවත් වෙන්නේ. ඒ නිසා ආබ්‍රහම් බාප්පව යවනවා තමන්ගේ පුතාට මේ භාර්යාව ලබාගෙන එන පිණිස ඇදහිල්ලෙන් විශ්වාසවන්තව. දැන් මොකද කරන්නේ? එලියේසර් දැන් යනවා කිලෝමීටර් 724ක දුරක් ගෙවාගෙන ඈත රටකට යනවා. තමන්ගේ පුත්‍රයාට භාර්යාව දෙන්න උන්වහන්සේ ඒ ස්වර්ගය අතහැරලා මේ පොළොවට ඇවිල්ලා නැවත උන්වහන්සේ ස්වර්ගයේ සිට මේ පොළොවට එන උන්වහන්සේගේ සුද්ධ මනාලිය අරන් යන්නයි. මගේ සෙනෙහවත අම්මේ තාත්තේ දුව දරුවනි මගේ සහෝදර සහෝදරියනි මේ එලියේසර් මේ මොහොතේ ස්වාමීන් වහන්සේ තුල කතා කරනවා. එලියේසර් තුල මහත් වූ විශ්වාසයක් තුල එලියේසර් ගමන් කළා. මේ ගමන යද්දී අපට ඇත්තටම අපේ විශ්වාසය වුණා. අපේ විශ්වාසය වුණා. විශ්වාසය නැත්නම් අපිට මේ ගමන සඵලවත් කරගන්න බෑ. එලියේසර් මොකද කරන්නේ? එලියේසර් ස්වාමීන් වහන්සේ තුල යම් ප්‍රාර්ථනාවක් කරනවා. මොකද එලියේසර් කියන්නේ? අපි දකිනවා උත්පත්ති 24 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ කියනවා මාගේ ස්වාමී ආබ්‍රහම්ගේ දිව් ස්වාමීන් වහන්සේ මේ දවසේදී මාගේ ගමන සඵල කරමින් මාගේ ස්වාමී ආබ්‍රහම්ට කරුණාව පෙන්වමෙනව බැලුවමෙනව මම දිය අදින උල්පල ළඟ සිටිමි නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්මේති මෙතන දූවරු එක්කෙනෙක් නේ විශාල පිරිසක් මේ වතුර අදින්න එනවා ඒකක් තමයි ඔවුන් මේ ප්‍රදේශයේ සිටියේ ගොවිතැන් කරන අය එඩේරු හිටියේ ඒ නිසා ඔවුන්ගේ සත්තුන්ට වතුර දෙන්න වතුර ඇදගෙන ඔරු තිබුණේ ස්ථානය තුල වතුර දෙන භාජන තිබුණා ඒ නිසා හැම කෙනෙක්ම මෙතනින් වතුර ඇදලා සතුට දුන්නා බැටළු පාලිකාවන් පවා ඒ කාලේ හිටියා දැන් නැති වුණාට දැන් මොකද කියන්නේ කරුණාව පෙන්වමෙනව මම දිය උල්පලවල සිටිමි නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර දෙන මිස නික්මේති මට වතුර බොන පිණිස නුඹේ කලය පහත් කරපන්නේයි මම යම් තරුණෙක් කිව්වම බීපන්න නුඹටත් නුඹේ ඔටුවන්ටත් බොන්න දෙන්නේ කියන්නා වූ ඕතම ඔබගේ මෙහෙකරු ඊසාක්ට ඔබ වහන්සේ නියම කළ තැන තිබේවා ඔබ ප්‍රාර්ථනා කරනවා මේ නුවර දියණියෝ එනවා වතුර අදින්ට ආපුවම මම යම් දියණියකට කියනවා ඔබගේ වතුර කලය මට පහත් කරන්න මට බොන්න දෙන්න කිව්වම ඇය තමස්ව කැමැත්තෙන් ඔබට ඔබගේ ඔටුවන්ට බොන්න දෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම් හැබැයි ඒ කෙනා මගේ මේ කාර්යයේ ඊසාක්ගේ භාර්යාව වෙන්න ඕන කියලා මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ කිලෝමීටර් 724ක් දුර ගෙවාගෙන ඔටුවේකට ගමන් කරන්න පුළුවන් ඔටුවේකට වතුර අවශ්‍යද ඔහුට පුළුවන්කම තියෙනවා ඔහුගේ මුල්ලිය තුල වතුර සඟවා ගන්නට හැබැයි ඌට පුළුවන් කාන්තාරේ ඔටුවට දින ගණනාවක් ගමන් කරන්න එතකොට මේ තෝරගන්න ස්ත්‍රිය තුල තියෙන ලක්ෂණයක් මොකද්ද? මේ කරුවට ඉස්සලාම සලකන්න ඕන. මේ කරුවට වතුර දෙන්න ඕන. ඒක පෙන්වන්නේ ප්‍රේමය. ඒක තමයි තියෙන සම්බන්ධතාවය. ඒ වගේම ඔටුවගේ ඉන්න මේ කරුව සමග ආපු අනිත් ඔටුව 10 දෙනෙක් හිටියා. මේ තරුණිය මේ ඔටුවන්ට වතුර දෙන්න ඕන. ඔබ හිතන්න ඔටුවකට වතුර කොතරම් පුරවල දෙන්න ඕනද? කොතරම් පුරවල දෙන්න ඕන මේ දියණියගේ තියෙන කැපවීම තමයි ඒ තුලින් බලන්නේ දියණියක් පවුලකට සම්බන්ධ වෙනවා නම් දියණියක් පවුලට එනවා නම් එය සැබවින්ම ආශිර්වාදමත් දිනයක් වෙනවා ආමේන් තමන්ගේ පරම්පරාවට තමන්ගේ සහෝදර සහෝදරයන්ට එකසේ ප්‍රේම කරනව දියණියක් තමයි ඒ පවුල මිනිස්සු ඉදිරියේ ලස්සන සාර්ථක පවුලක් කියලා ඔප්පු කරන්නේ ඒ නිසා මේ දියණිය මොකද කරේ පල්ලයට කියවලා බලන්න නිදාසේ ඇය මේ ඔටුව 10 දිනාටම වතුර ඇදලා දුන්නා. ආබ්‍රහම්ගේ මේ කරුවට මගේ ස්වාමීනි කියලා බොහොම ගෞරවයෙන් යුක්තව ඔහුට වතුර කලේ පාත් කරලා දුන්නා. මේ දියණිය හරි කඩිසර දියණියක් කියලා හිටියා. මේ දියණියගෙන් අහනවා ඔබ කාගේ දුවද? ඔබ කාගේ දුවද? ඔබ කාට අයිති කෙනෙක්ද? දැන් දැනගන්න ඕන මේ ආබ්‍රහම්ගේ මේ කරු කවුද? එලියේසර් දැනගන්න ඕන මේ දියණිය කාගේ කවුද කියලා ස්වාමීන් වහන්සේ තුල ස්ථිර කරගන්න. මේ දියණිය කියනවා මම නාහෝර් නිසා මිල්කා වැදූ පුත්‍රයා බෙතියුල්ගේ දිවියයි කීවේ. ඒ කියන්නේ
බෙතුවේල්ගේ දුන්නේ දිනේ තමයි. මේ කියන්නේ ආබ්‍රහම් හිටියා, සහෝදරයෝ හිටියා. නාහෝර් හාරාන් හිටියා මේ තේරගේ දරුවෝ. ඒ නිසා කියනවා මේ අතර දරුවන්ගේ කෙනෙක් තමයි නාහෝර්. නාහෝර් නිසා මිල්කා වැදූ. මිල්කා කියන්නේ නාහෝර්ගේ භාර්යාව. මිල්කා වැදූ පුත්‍ර වූ ඒ මිල්කාගේ පුතා බෙතුවේල්ගේ දුව තමයි කියලා ඔහුට කියනවා. බලන්න සෙනෙවන්ත අම්මේ තාත්තේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ තුල විශ්වාස කරගෙන මේ කිලෝමීටර් 724ක දුරක් ගිහිලා ඒ දේශයේ පොරොන්දු දේශයේ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරද්දී තමන්ගේ මේ කරුවා තුලින් ඒ දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ආමේන්. දෙවියන් වහන්සේට ඔබ යම් ඉරක් දෙනවද? දෙවියන් වහන්සේට ඔබ කතා කරනවද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවද? ස්වාමීන් වහන්සේ සියල්ලදී අපට ආශිර්වාද කරනවා. ආමේන්. ඒ නිසා මොකද කරන්නේ මගේ සහෝදර සහෝදරිය අම්මේ තාත්තේ දුව දරුවනි ආබ්‍රහම්ගේ මේ දරුවා එලියේසර් ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේ මට නිවැරදි ස්ථානය පෙන්වුවා මගේ ස්වාමියාගේ තියෙන විශ්වාසවන්තකම නිසා මගේ ස්වාමියාගේ තියෙනා වූ ඒ ගුණාංග නිසා ඔබ වහන්සේ මේ ගමන මගේ සඵලවත් කළා කියලා ඔහු ගෙනාවු ෂෙකල් භාගයක් බර නාසාභරණයකුත් ෂෙකල් 10ක් බර මම විශ්වාස කරනවා ඇය ඔහුට ෂෙකල් 10ක් බරෝ ඇති රන් වලු දෙකක්ද ඇයට දැම්මා ග්‍රෑම් 39ක් බරයි මේ වලලු ඒ වගේම ග්‍රෑම් එකක් බරයි මේ දාපු නාසාභරණය දහලා කිව්වා දියණිය ඔබගේ පියාගේ ස්ථානයේ නෑ දාපුවම කියනවා රාත්‍රී කාලේ නතර වෙන්න මට යම් ස්ථානයක් තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා මගේ පියාගේ ගෙදර ඔබටත් ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ ඔටුවන්ටත් පිටුරු තියෙනවා කණ්ඩ. අපේ පියාගේ නිවසේ ඉඩ තියෙනවා කියලා. ඇය බොහොම ගෞරවණීය යුක්තව ඇය පිළිගන්නවා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ ඊසාක්ට සුදුසු භාර්යාව ඇයයි. උන්ගේ පරම්පරාව ගෙනයන්ට සුදුසු භාර්යාව ඇයයි. ඒ නිසා හැම දුවෙක්ම ඒ කාලේ බොහොම යටහත් පහත් හැම කෙනෙකුටම යටහත් පහත් කීකරුව සිටියා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මේ යටහත් පහත්කම නැත්නම් එක දවසක හිතාගන්න බැරි බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ තුලින් පමණයි මේ යටහත්කම එන්න ඕනේ. දෙවියන් වහන්සේ කැඳීම තුලින් පමණයි මේ යටහත්කම එන්න ඕනේ. එහෙම නාවොත් ඒක සාර්ථක විවාහයක් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි ඔහු නිවසට ඇතුළු වුණා. ඔහුගේ ගමන ඉස්සලාම ඔහුගේ විශ්වාසය එලියේසර්ගේ විශ්වාසයට දෙවියන් වහන්සේ ආශිර්වාද කෙරුවා. උත්පත්ති 24 28 වෙනි පදයේදී කියනවා මේ ගමනේ සාර්ථකත්වය කොහොමද උනේ කියලා. කියන උත්පත්ති 24 28 වෙනි පදයේ කියනවා ඒ තරුණිය දිව ගොස් ඇගේ මව්ගේ ගෙදර සිටියවුන්ට මේ කාරණේ කිවාය. ආමේන්. මොකද කරේ ගෙදර සිටපු හැම කෙනෙකුට කිව්වා ඔහුගේ සහෝදරෙක් ඉන්නවා ලාබන් කියලා. ලාබන් දුවගෙන එනවා. ලාබන් දුවගෙන ඇවිල්ලා ඒ දියෝ ඒ කියන්නේ වතුර ගන්න ස්ථානය තුල හිටියා වූ ඒ මෙහෙකරුවන්ට කතා කරලා ඔහුව නිවසට එක් කරගෙන ගියා. ඊට පස්සේ දැන් මේ සාර්ථකත්වයේ ඔහු ගියා විශ්වාසයෙන් ඒ විශ්වාසය තුළ ඒ ජයග්‍රහණය උට ලැබුණා. දැන් ඕන මේ ගමන සාර්ථක කරගන්න ස්ථිර කරගන්න ඕන. එහෙනම් මොකද්ද කරන්නේ? අපි කියමු 33 වෙනි පදේ අපි කියමු. කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබන ලද්දේය. ඒත් ඔහු මාගේ කාරණේ කියන තුරු නොකන්නෙමි කීය. ඔහුද කියන්නේ කීවාය. කීය. එවිට ඔහු මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙමි. ආමේන්. දැන් මේ තමන්ගේ ආබ්‍රහම්ගේ සහෝදරයාගේ ගෙදරට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කාලනකටද ආබ්‍රහම්ගේ සහෝදරයා ගෙදරට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් කියනවා ඔබගේ සහකරු, ඔබගේ මේකරු, මගේ මේකරු ආබ්‍රහම් සඵලවත් විනාශ අනුශේක කළා. ඔහුට ගව එළු රැළවල් පට්ටි පිටි දිනවා. ඔහු රත්රන් වලින් බොහෝ වස්තු වලින් සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙනවා. හැබැයි මේ සියල්ලේ හිමිකාරයා ඊසා. ඔහුගේ අත යටතේ මේ තියෙන පාලනය. එහෙනම් මේ පාලනයට සුදුසු ඔබගේ දුව කියලා මම විශ්වාස කරනවා. මාව දිව්‍යන් වහන්සේ වේ මගේ
මෙහෙකරුවාගේ දරුවා ඊසාක්ගේ භාර්යාව හැටියට රෙබේකාව රැගෙන යන්න. හැබැයි ඔබ මේකට එකඟ නම් මට දැන් කියන්න. හැබැයි ඔබ එකඟ නැත්තම් මට මේකත් කියන්න. මම දැන් එහෙම වුණොත් මම නැත්තම් මේ අදහස මං ඉවත් කරන්න. මං කෑම කනවා. හැබැයි කෑම කන්නේ රෙබේකා ඔබ ඊසාක්ට සුදුසුද නැද්ද කියලා තීරණය කිරීම තුලින් පමණයි කියලා මේ කරු කියති. ඕන් කියනවා ස්වාමීන් වහන්සේ ඔබව සඵලවත් කරලා ඉවලා තියෙනවා. මේ මහත් ආබ්‍රහම් සතු මේ මහත් වස්තුව ඊසාක් සතු තිබුණා. ඊසාක් යටතේ තිබුණා. ඔහුගේ සහකාරිය ඒවා පරිපාලනය කරමින් අම්මා කෙනෙක් වගේ පරම්පරාවට අවශ්‍ය කරන දරුවෝ උපදමින් ගියොත් පමණයි මේ ආශිර්වාදය දිගටම පවතින්න පුළුවන්. ඒ නිසා ආබ්‍රහම් බලාපොරොත්තු වුණු ආකාරයටම තමන්ගේ පියාගේ නිවසට, තමාගේ ගමට, තමාගේ දේශයට ගිහිල්ලා ඒ දරුවව ඔවුන් සොයාගත්තා. එකඟතාවයකට ආවා. දියණියගේ කැමැත්ත ඇහැවා. දියණිය එකඟ වුණා. ඒ නිසා ආබ්‍රහම් කිව්ව කාරණාව මේ උන්වහන්සේ ආබ්‍රහම්ගේ මෙහෙකරුවා සාර්ථකව නිම කරා. දැන් මේක සම්පූර්ණ කරන්න අවශ්‍යයි. ආමෙන්. ආමෙන්. ආබ්‍රහම්ට ඕන මේක සම්පූර්ණ කරන්න. සොරාමයෙන් සමයින්න. එලියේසර්ට ඕන මේක සම්පූර්ණ කරන්න. ඇයි ඔහු තමන්ගේ ස්වාමියාට පොරොන්දුවක් කියලා ඒ දේශයට ආවා. ඒ දේශයට ආවනම් ඒ දියණියව රැගෙන තමන්ගේ ස්වාමියා ළඟට ගෙන ආ යුතුයි. ඒ නිසා දැන් ඔහුට ඕන මේ රෙබෙකව තමන්ගේ මේකරු ආබ්‍රහම් තමන්ගේ ස්වාමී වූ ආබ්‍රහම්ගේ පුත්‍රයා වෙත රැගෙන යන්නට. ඒ නිසා ඒ ආශිර්වාද ඉල්ලනවා. අපි බැලුවොත් උත්පත්ති 24 පරිච්ඡේදයේ 60 සිට ඒ ආශිර්වාද ගැන කතා කරනවා. ඒ නිසා ආබ්‍රහම්ගේ සිටිවිල්ල, ආබ්‍රහම්ගේ බලාපොරොත්තුව මේ රෙබෙකා. නමුත් ආබ්‍රහම් දැනගෙන හිටියේ නෑ ඊසාක්ගේ සහකාරිය රෙබෙකා කියලා. ඇයි? තමන්ගේ තව සහෝදර දෙන්නෙක් ඉන්නවා දේශේ. තමන්ගේ තව සහෝදර දෙන්නෙක් ඉන්නවා දේශේ. ඒ දේශේ බොහෝ දිනෙ ඉන්න පුළුවනි. බොහෝ පුත්‍රයෝ ඉන්න පුළුවනි. හැබැයි ඒ අතරින් තෝරගන්න එකම කෙනා වෙන්නේ රෙබෙකා. ආබ්‍රහම්ගේ මෙහෙකරුවට එලියේසර්ට වැරදුනා නම් මුළු ගමනම වැරදීමක් වෙන්න තිබුණා. ඔහුට හරි මාර්ගයේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අරගෙන ගමන් කරන්න බැරි වුණා නම් ඔහුගේ ගමන වෙනස් වෙන්න තිබුණා. ස්වාමීන් වහන්සේ සියල්ලට සඵල කරන්නේ, ස්වාමීන් වහන්සේ මඟ පෙන්නන්නේ, ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ගත්තම සියලු මාර්ග කිසිදු ඇදයක් නැතුව ඒවා සම්පූර්ණ වෙනවා. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේට හැම කාරණාවක් බාර දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ළඟ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙනවා. මගේ සෙනෙහඳ අම්මේ තාත්තේ දුව දරුවනි. දැන් මොකද උනේ? අපි දකිනවා උත්පත්ති 24 පරිච්ඡේදයේ 60 ගණන් වලට එනකොට අපි දකිනවා මේ ආබ්‍රහම්ගේ මෙහෙකරු එලියේසර් ආබ්‍රහම්ගේ නිවසේ හැදී වැඩි වුණු කෙනෙක්. ඔහු තමයි මේ උරුමයට අයිතිකාරය කියලා හිටියේ. නමුත් ආබ්‍රහම් කිව්වා මගේ නිවසේ උරුමකාරයා එලියේසර්, ඔහුට මේ උරුමය දෙන්න බෑ. ඔබ වහන්සේ මට උරුමය දෙන පිණිස මට දරුවෙක් දෙන්න. මට දරුවෙක් නෑ කිව්වම ඒ ඉල්ලීම දෙවියන් වහන්සේත් එක්ක තියෙන විශ්වාසවන්තකම නිසා, දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන නිසා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දරුවෙක් දුන්නා. දැන් මේ දරුවට මේ තමන් සතු හිමි හැම දෙයක්ම උරුම වෙන පිණිස දැන් සුදුසු භාර්යාවක් වුණා. ඒ භාර්යාව දෙවියන් වහන්සේ සොයලා දුන්නා. දැන් තුන්වෙනිව දැන් මේක සාර්ථක කරගන්න ඔහු එනවා. රෙබෙකාව කැටුව රෙබෙකාව අරගෙන තමන්ගේ මෙහෙකාරයත් එක්ක එනවා නෙගෙබ් වලට එනවා. නෙගෙබ් දේශයට එනවා. ඒ කියන්නේ කානාන් දේශයේම කොටසක් තියෙනවා නෙගෙබ් කියලා. මේ නෙගෙබ් ප්‍රදේශය තමයි ඉන්නේ. මේ තමයි ඊසාක් තමන්ගේ කූඩාරම හදන් හිටියේ. ආබ්‍රහම්ගේ කූඩාරමට යාබලෝ තමයි මේ ඊසාක්ගේ කූඩාරම තිබුණේ. හැබැයි ඒ තාක්කල් ඊසාක් ජීවත් වුණේ තමන්ගේ අම්මත් එක්කයි. ඒකට වෙනම කතාවක් තියෙනවා. ඇයි එහෙම ජීවත් වුණේ කියලා කියන්න. ඒක ඊශ්‍රායල් ඉතිහාසය තුල කියනවා. අපි ඒ ගැන කතා නොකරමු. දැන් මොකද කරන්නේ මේ රෙබෙකට සහකාරියව හමු වෙන පිණිස මේ කාර්යය ඉදිරියට දැන් ගෙන යනවා. අපි කියමු උත්පත්ති 24
63 වෙනි පදය අපි කියමු. ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහි කරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා ඔටුවන් එනවා දුටුවේය. ආමේන්. මම මෙතනදී මම යම් කාරණාවක් කියන්නම්. ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කරුවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ සොයන්න ගියා. හැබැයි ආබ්‍රහම්ට ලැබුණු දරුවා දෙවියන් වහන්සේව විශ්වාස කරන හිටියා. ඔහු යාඥාව හිටියා. මගේ සිනේවත් අම්මේ තාත්තේ දුව දරුවෙනි. දරුවෝ යාඥාවෙන් ඉන්න කල දරුවන්ගේ කවදාවත් තීරණ වලට වැරදි දෙයක් එකතු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් උනා දරුවන්ව පුංචි කාලේ පටන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං කරන්න ඕන් ගන්න තීරණ කවදාවත් වරදින්නේ නැහැ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. කොහෙද හිටියේ ඊසාක්? ඊසාක් හිටියා ඒ වෙලේ මෙනෙහි කරන මිනිස් කෙතේ හිටියා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. ඇයි තමන්ගේ පියාගේ මෙහෙකාරය එලියේසර් තමන්ගේ බාප්පා ගියා තමන්ට සුදුසු සහකාරිය ගේන පිණිස ඒ කාර්යය සඵල වෙන්න ඕන. මගේ සිනේවත් අම්මේ තාත්තේ මේ තුنين කතා කරන්නේ අපි ජීවිතවල තියෙනවා විශාල කැපකිරීමක්. අපි උන්වහන්සේ තුල විශාල කැපකිරීමක් කරන්න ඕන. අපි කැපකිරීම නොකර අපි එහෙම අපි ජීවිත විවිධ ස්ථානවල තිබුණොත් ඒක බොහෝ අයගේ ජීවිතවල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා උන්වහන්සේගේ අභිමුඛය තුල යාඥාවෙන් කන්නලා ඉන්නතර අපේ කිසිදු තීරණයක් වැරදෙන්නේ නැති වෙන අපට ආශිර්වාද කරනවා. ආමෙන්. ඔව් මෙහෙ කරන ගියේ තවද ඔව් ඇස් ඔසවා බලා ඔටුවන් එනවා දුටුවේය. තමන්ගේ දේශේ නා කිලෝමීටර 724ක් දුරට ගිහිල්ලා දැන් තමන්ට භාර්යාවක් ගෙන්න ගිය ඔටුවෝ එනවා. දැන් බලන්න ඊසාක් කොහෙද හිටියේ? දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. තමන්ගේ භාර්යාව ගෙනකොට හිටියේ ඊසාක් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. ඊසාක් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට දෙවියන් වහන්සේ ඊසාක්ගේ ගමන සඵලවත් කරන්නේ නැද්ද? උන්වහන්සේගේ මිනිස්යන්ගේ සිත් කිරා බලනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඉදිරියේ මිනිස්යන්ගේ සිත් කිසිදු වැස්මකින් තොරව ඇරලා තියෙනවා. අපිට මිනිසියෙක්ගේ පිටස්තර පෙනුම තිබුණාට දෙවියන් වහන්සේ බලන්න මිනිසියෙක්ගේ ඇතුළාන්ත කාරණා උන්වහන්සේට කිසිදු වැස්මක් නැතුව ඇරලා තියෙනවා අපේ ජීවිතේ හරි දේ අපිට ලබා දෙන්න. ආමේන්. දැන් එනවා. ඔටුවන් එනවා දැක්කා. රෙබෙකා මේ මොහොතේ ඔවුන් විවාහයට කලින් ඔවුන් දානවා මුණට ආවරණයක් දානවා. පුරුෂයාට ස්පර්ශයෙන් ගැටෙන්න ඔවුන් ඉන්නේ නැහැ. පුරුෂයාට බොහොම ගෞරව කරනවා. පුරුෂයාට වැඳලා ඊශ්‍රායල් ඉතිහාසයට පුරුෂයාට වැඳලායි ඒ භාර්යාව පුරුෂයා පිළිගන්නේ. එවන් යටහත් පහක් සංස්කෘතියක් මේ ඊශ්‍රායල් සෙනඟ තුල තිබුණා. ඇය යටත් වුණා. කීකරුණා. තමන්ගේ ස්වාමියාට ගෞරවය වෙන්නවා. මම කීකරු ඔබගේ පරම්පරාව ආබ්‍රහම්ගෙන් ආපු ඒ බීජය ඊසාකින් එන්න ඒ පරම්පරාවට උරුමකම් කියන්නා වූ මම මාතුලින් ඒ ඊසා කරා එන්න බීජය මිනිසයන්ට ආශිර්වාදයක් වෙන පරම්පරාවක් වෙන්න මට ආශිර්වාද කළ මැනව කියන හැඟීමෙන් තමයි ජීවත් වුනේ. ඒගේ සහෝදරයෝ පවා කිව්වේ උඹ බොහෝ දරුවන් මේ ලෝකෙ බිහි කරන ආශිර්වාදාත්මක වෙන්න ඕන කියලා. දැන් රෙබෙකා ගිහිල්ලා පස්සේ ඒ යුදෙව් සංස්කෘතිය හැටියට ඒ චාරිත්‍ර වාරිත්‍ර අනුව පවිත්‍ර වෙලා ඉන්පස්සේ තමයි මේ විවාහ ජීවිතයට ඇතුළු වෙන්නේ. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තියනවාද? ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තැනක ඔබේ ජීවිතේ ඔබ ඉන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ හඬ අහනවා කියලා උන්වහන්සේගේ හඬ නිවැරදිව අහලා ඒක ඔබගේ අතුලාන්තයට ගන්නවද? ඔබේ ජීවිතේ ගන්න හැම පියවරකටම උත්තරය ලැබෙන්නේ උන්වහන්සේගේ අභිමුඛයෙන් පමණයි. ආමේන්. උන්වහන්සේගේ අභිමුඛය තුලින් පමණයි. උන්වහන්සේගේ අභිමුඛයක් නැතුව ඔබ ගන්න හැම තීරණෙම එකින් එකට ඒවා පැටලිච්ච ප්‍රශ්න වලට පත් වෙන්න යනවා. ඒවා විශාල ප්‍රශ්න වලට පත් වෙන්න යනවා. ඒවා දෙදිරි වලට පත් වෙන්න යනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛය පමණයි මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි ඔබගේ පවුලේ සම්පූර්ණත්වය. ආමේන්. ඔබ උන්වහන්සේ බොහෝසේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ බොහෝසේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ආසයි. ඔබට මට ප්‍රේම කරන්න ලං කරගන්න. ඊසාක්. ආමේන්. ඊසාක් මේ පොළොවට බිහි වුණාම සාරායට දරුවෝ හිටියේ නැහැ. දෙවියන් වහන්සේ කොහොමද දරුවෙක් දෙනවා කියලා. හැබැයි මේ ඊසාක් ලැබුණාට පස්සේ ආබ්‍රහම්ටයි සාරායටයි දෙවියන් වහන්සේ අමතක වුණා. ඒ නිසා තමයි කිව්වේ
මට ගිහිල්ලා තමයි පුත්‍රයව මොරියා කන්දේ පූජා කරන්න කියලා කිව්වේ ඒකයි. දෙවියන් වහන්සේ කැමති නෑ තමන් දුන්නු ආශිර්වාද විතරක් ලබාගෙන උන්වහන්සේගේ පාද පමට එන්නේ නැතුව උන්වහන්සේ දුන්නු ආශිර්වාද විතරක් ලබාගෙන උන්වහන්සේගේ මාර්ගයේ ඈතට යනවා නම් උන්වහන්සේ අභියෝග කරනවා. ඒක තමයි උන්වහන්සේ ක්‍රමය. ඒ නිසා ඒක ඉතිහාසයේ යුදෙව් සංස්කෘතිය තුල ඒ කාරණාව ලස්සනට කියනවා. ඊසා අම්මයි තාත්තයි බොහොම ප්‍රේමලා ලං කරන් හිටියා. නමුත් දෙවියන් වහන්සේ ඊසාක් කිව්වා මට දැන් මොරියා කන්දර ගිහලා පූජා කරන්න කියලා. හැබැයි ආබ්‍රහම් දැනගෙන හිටියා මේ දරුවා දුන්න දෙවියන් වහන්සේ මීට වඩා විශාල දෙයක් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කියලා. ගල් වලින් පවා දරුවන් පුදලා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ නිසා ඒ නිසා සාරයි කොතරම් විරුද්ධ වුණා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ඊසාක්ව පූජා කරන්න ගියා. ඒ තුලින් තමයි නැවත ඔවුන් ආශිර්වාද ලබන්නේ. ඒ නිසා උන්වහන්සේ කැමති උන්වහන්සේගේ අභිමුඛය තුල තමයි හැම ප්‍රශ්න වලටම උත්තර ලැබෙන්නේ. මගේ සිනේවන්ත තාත්තේ අම්මේ දුවන්නේ දුවදර්මනි උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත් වෙන්න එපා. ඈත් වෙන හැම තැනකම තියෙන්නේ ප්‍රශ්න විතරයි උන්වහන්සේ අභියෝග කරනවා. ඒ නිසා ඔබ කාගේ මඟ පෙන්වීමක් යටතේද ගමන් කරන්නේ? ඔබට මඟ පෙන්වන විශ්වාසවන්ත දෙවියන් වහන්සේගේ මිනිසෙකින්ට ඕන. ඒ වගේම ඔබ සුද්ධාත්ම වහන්සේගේ සමග දෙවියන් වහන්සේත් සමග යේසුස් වහන්සේ තමයි ත්‍රිේක ස්වාමීන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනැගීම තුළ ඔබට මට පුළුවන් වෙනවා අපි ජීවිතේ අලහාදු වෙච්ච හැම දෙයක්ම ලබා ගන්න. උන්වහන්සේ කියනවා කපන පළඟැටියෝ, කෙටි පළඟැටියෝ, පළඟැටි පණුව කාපු කාලේ මම නුඹලට දෙනවා කියලා. හැබැයි දෙන්න උන්වහන්සේගේ අභිමුඛයට මනුස්සය හැරිලා ඉන්න ඕන. ආමේන්. ඒ විදිහ තමයි ඒ ආශිර්වාදය උරුම වෙන්නේ. මගේ සිනේවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි ඔබගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට ඒක විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට දරා ගන්න බැරි බරක් ඇති. වේදනාවක් ඇති. උන්වහන්සේ කිව්වේ වෙහෙසෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට වරෙලා මම නුඹලට සහන දෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රශ්නේ කියන්න. ස්වාමීන් වහන්සේ අභිමුඛයේ තනියෙන්ට උන්වහන්සේට කියන්න ඔබ අල්ලපු කෙනාට ඒ ප්‍රශ්නේ කියන්න ගියොත් ඔවුන් ඔබට hina වෙයි. ඔබට වීරු කරයි. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තනි වෙලා උන්වහන්සේට මේ ප්‍රශ්නේ කිව්වොත් උන්වහන්සේ ඒක අහලා ඔබට යහපත් උත්තර දෙනවා. ආමේන්. උන්වහන්සේගේ අභිමුඛයේ තනි වෙන්න යාඥාවන්ත ජීවිතේ කොතනද වැටුනේ? කොතනද කැඩුනේ? උන්වහන්සේ තුළ යාඥාවන්ත ජීවිත ගොඩනගන්නට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ආමේන්. ඒ නිසා උන්වහන්සේට ඕන මේ ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ, එලියේසර්ගේ මේ විවාහය තුල අනාගතයේ සිදුවෙනා වූ විවාහයක් ගැන කතා කරනවා. මේක අපේ පුද්ගලික ජීවිතවලට බලපානවා. ඒ වගේ මේකේ ආත්මික අරමුණ නම් මේ තුලින් අපේ පවුල් වලට මංගලයක් තියෙනවා. මහා මංගලයක් තියෙනවා. මහා මංගල රැස්වීමක් තියෙනවා. ඒකට සුදු මනාලිය හැටියට තෝරගත්තේ ඔබවයි මාවයි. ඒ මංගල්‍යයේ ඒ සරණ මංගල්‍යයේ අවසානය ඉරිදා පොතින් අවසන් වෙනවා. ආමේන්. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු මනාලිය අපි එහෙනම් අපි උන්වහන්සේගේ අභිමුඛය තුල ඉඳලා අපි පවිත්‍ර වෙලා සේදිලා අපේ සලුපිලි පැලඳගෙන ශාලි නැති, පළඳු නැති, චිරුට නැති, පැල්ලන් නැති ඒ සලුපිලි පැලඳගෙන උන්වහන්සේගේ සුද මනාලිය හැටියට මේ පොළවේ උන්වහන්සේ පැමිණෙතුරු අපි උන්වහන්සේ තුළ බලා සිටිමු. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයෙන් නැගී සිටිමු. අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපට ස්තුති අපට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නට අපේ ජීවිතේ මේක කල් ස්වාමීනි විවිධ ප්‍රශ්න විවිධ බර අපි අරගෙන ගියා ස්වාමීනි. නමුත් මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර ඔබ වහන්සේ පමණයි කියලා අපි උන්වහන්සේට කියමු. ස්වාමීනි මට කරුණාව දෙන්න කියලා අපි සුද්ධාත්මයන් වහන්සේට කියමු. සුද්ධාත්මයන්නි මා තුළට එන්න. මම නිමලද යම් තැනක මම යම් තැනක මට පිළිතුරක් නැතුව හිටියද උන්වහන්සේ එදා මිස්ර දේශයේ ඒ පාරාව යටතේ වහල් කමේ සෙනග ඉන්න ඇද්දී උන්වහන්සේ ඒ වියලි කාන්තාරයක් මැද රාත්‍රී කාලේ අධික සීතලින් යුතුව ඒ පරිසරය තුල උන්වහන්සේ මිනිස්යන්ව පොරොන්දු දේශය කරා අරගෙන ගියා. ඒ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා.
ඒ දෙවියන් වහන්සේත් අපිත් එක්කයි. ඒ ශුද්ධාත්ම වහන්සේ අපිත් සමගයි. අපි කියමු අපේ ජීවිතේ අපිට ගොඩක් ස්ථාන පාරවල් අපිට පේන්නේ නැහැ. අපේ යාතු මාර්ගෙ දන්නේ කොහෙද අපි යන්නේ කියලා. ස්වාමිනී අපිට ඔබේ උපකාරය ඕනා. අපිට උපකාරය ඕනා. අපිට උපකාර කරන්න මට නිවැරදි මාර්ගේ යන්න කරුණාව දෙන්න. නිවැරදි මාර්ගේ කරුණාව දෙන්න. අපි ශුද්ධාත්ම වහන්සේ දෙන්න දෙමු. අපිව දල්ලන්න කියලා, පුරවන්න කියලා. එදා මෙන්න උන්වහන්සේත් ඉන්නවා අපි යන පාරේ අන්ධකාරයෙන් තියෙන්න පුළුවනි. නමුත් උන්වහන්සේ අපට ආලෝකයෙන් පාර පෙන්නනවා. රාත්‍රිකාලේ සීතෙන් පාරවල් නොවන මිස උන්වහන්සේ ගිනි තැඹකින් අපට ආලෝකය දෙනවා. අපි උන්වහන්සේ විසින් අපට පෙන්න යනවා. අපිට සුදාත්මයි මාව පුරවන්න, මාව දාගන්න, මට නිවැරදි ගමන යනකට මඟ පෙන්වන්න සුදාත්මයි. අපි දිනු උන්වහන්සේ කාදින් විතර සුදාත්මනාසී දෙන්න. मनुष्य का आधार तो वहां से तानी करने वो वहां से उस पर तो लानी मिलना वो ना वापस स्थान है फस करने वहां से बाले देना सावी देना वो उपकार कर मैंने उपकार कर मैंने गैस ना कपड़े हल्दी कर मैंने डेल में
සියල්ල සාර්ථක වෙනස, සඵල වෙනස, මට මඟ පෙන්වීම වෙන, නිවැරදි මාර්ගය ගෙනදීම වෙනව, මම අතරමං නොකළ වෙන, ඔබ වහන්සේ පමණයි පුළුවන් මට මාර්ගය පෙන්වන්නට. බලාපොරොත්තු වෙන සෑම මොහොතකම බලාපොරොත්තුවක් වුණොත් සුදාස්තනාන්තර වාර කරන්නට, ඔබ ජීවිතේ වාර කරන්නට, ඔබගේ බලාපොරොත්තු වාර කරන්නට සුදාස්තනාන්තර පුළුවන්. ඔබට හරි දේ, නිසි දේ, නියම දේ ඔබ බලාපොරොත්තුට වඩා යහපත් දේ සලකා ලෙස දෙන්න අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. අද දවසේත් අපි උන්වහන්සේගේ අභිමුඛයේ සුද්ධ මේසේ සහභාගී සඳහා සූදානම් වෙනවා. අපි ඒ සඳහා සූදානම් වෙමු. ඊට පස්සේ අපි පඬුරු වලට යනවා. ඊට පස්සේ අපි දිව්‍ය මෙහි අවසන් කරන්න යනවා. ඒ නිසා අපි සුද්ධ මේසේ සහභාගීකම සඳහා අපි සූදානම් වෙමු. අපි උන්වහන්සේගේ අභිමුඛය තුල අපි උන්වහන්සේ තුල යාඥා කරමු. අපි පසුතැවෙමු. අපි උන්වහන්සේට කියමු අපි තුල යම් නුසුසුසු දෙයක් තියෙනවද? ඒ නුසුසුසු දේ අප තුලින් ඉවත් කළ මැනව කියලා. අපි පවිත්‍ර වෙමු උන්වහන්සේ තුල. උන්වහන්සේට කියමු අද දවසේ